And now, live at 8. ආයුබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක 1 සමබර ප්‍රවෘත්ති විකාශය live at 8 සමගින්. අද වහමුණ මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 5000 පණී. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දිස්ත්‍රික්ක 21කට පැතිරෙද්දී ජාතික රෝහලේ හෙදියකටත් කොවිඩ්. හිටපු ඇමති රිෂාඩ් තවමත් අතුරුදන්. රිෂාඩ්ගේ ආරක්ෂකයෙකු පොලිස් අත්අඩංගුවට. උසස් පෙළට ගිය සිසුවියක බසයකට යට වෙයි. සැත්කමකින් පසු පාදයක් ඉවත් කෙරේ. පාස්කු ප්‍රහාරයේ සමයේ රටේ ආරක්ෂාව බිඳ වැටී තිබුණා. හිටපු අගමැති පාස්කු කොමිසමේදී පිළිගනී. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි රිෂාඩ් බදියුදීන් මහතාට එලෙස විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් 6ක් මෙවන විට බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට යොදවා තිබුණත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. 2019 ජනාධිපතිවරණ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් ඡන්දදායකයන් ප්‍රවාහනය කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ඊයේ දැනුම් දෙනු ලැබුවා. එහිදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියත් ඒ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරන්තු නිකුත් කිරීමකින් තොරව සැකකරු අත්අඩංගුවට ගත හැකි බවයි. පොලිස් බලතල අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට ඊයේ උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඊයේ පස්වරුවේ පොලිස් කණ්ඩායම් කිහිපයක් රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසද පරීක්ෂා කර ඇති අතර එහි මන්ත්‍රීවරයා නොසිටි බවයි වාර්තා වුණේ. මෙම ගරු නීතිපති විසින් නම් කර එවා ඇති සැකකරුවන් තිදෙනාගෙන් එක් සැකකරුවෙකු වන ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් යන අය කිරුළපන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් ඔහු අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී විශේෂයෙන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්තා. ඔහුගේ ආරක්ෂකයෙක් හැටියට ක්‍රියා කළාය. විශේෂයෙන්ම ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ සවස 6ට පමණ. දැන් යම්කිසි පොලිස් නිලධාරියෙක් හැටියට රාජකාලී කරත් යම්කිසි ප්‍රභූවරයෙක්ගේ ඒ ප්‍රභූවරයා වරදක් කරලා තියෙන අවස්ථාවක ඒ ප්‍රභූවරයාට නීතිය මගහරින්න එහෙම නැත්නම් නීතියෙන් පැන යාමට කටයුතු කරනවා නම් යම්කිසි ආකාරයක අනුබලයක් දෙනවා නම් ඒ පොලිස් නිලධාරියා වරදක් කරනවා. ඒ වගේම මේ විමර්ශනයට අදාළවම මෙම පළමු සැකකරු යම්කිසි ආකාරයකින් ඊයේ දිනේදී පාවිච්චි කළ බවට සැක කරන වාහන දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා වැල්ලවත්ත ප්‍රදේශයේ තිබී. එය එක් රේන්ජ් රෝවර් ජීප් රථයක් සහ ඇක්සියෝ වර්ගයේ මෝටර් රථයක්. එම මෝටර් රථ දෙකෙහි තිබී සොයාගනු ලැබුවා ගිනි අවි දෙකක්, පිස්තෝල දෙකක්, ඒ වගේම මැගසින් 4ක් සහ පතරොන් 48ක්. මෙම වාහන දෙක පැද වූ රියදුරන් දෙදෙනා එක් අවුරුදු 56ක පුද්ගලයෙක් අනිත් තැනත්තා අවුරුදු 45ක පුද්ගලයෙක්. ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාත් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු වන රියාඩ් බදියුදීන් මහතා මුදා හැරීම සම්බන්ධයෙන්ද මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. දැන් මේ සම්බන්ධයෙන් විවිධ ආකාරයේ දෝෂාරෝපණ පොලිසිය වෙත එල්ල වුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ නිදහස් කිරීම පිළිබඳව මේ නිදහස් කිරීමට හේතු කාරණා පිළිබඳව විශේෂ අවධානය අතිගරු ජනාධිපතිතුමාගේ ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාගේ යොමු වුණා. ඒ අනුව විශේෂයෙන්ම මේ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක ලේකම්
විශ්‍රාමික මේජර් ජනරල් කමල් ගුණරත්න මහතාගේත් ඒ වගේම වැඩ බලන පොලිස්පතිතුමාගේත් විශේෂ උපදෙස් පරිදි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ගරු නීතිපති විසින් සඳහන් කරලා තියෙනවා සුවිශේෂ කාරණා 7ක් පිළිබඳව ගරු නීතිපතිතුමාගේ ලිපියේ ඒ කාරණා 7 ගැනයි අපි විමර්ශනය කරන්නේ. සෝ එක් පැත්තකින් මේ කාරණා 7ට අදාළ වෙනවා අපේ රටේ මේ ඇතිවෙච්ච ක්‍රියාවලට අදාළව විශේෂයෙන්ම අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච සිද්ධිය සහ ඊට අදාළ කරුණු පිළිබඳව යම් යම් විමර්ශන ඒ වගේම සංනිවේදන කරුණු පිළිබඳ විමර්ශන අනික් කරුණ විශේෂයෙන්ම මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේලා අදාළ වන පනත ඒ වගේම යම් ආකාරයකින් වෙනත් ආකාරයක ත්‍රස්ත ක්‍රියාවලට මුදල් සැපීම පිළිබඳ සම්මුති පනත යන පනත්වල සඳහන් කරුණු. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා 2017 දී අවිධමත් ආකාරයෙන් සේවකයන් පිරිසක් පාරිභෝගික කටයුතු අධිකාරියට බඳවා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා බොදුබල සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන් කටයුතු කළා. අපිට පේනවා ඉතා විශාල වංචාවක් මේ බඳවා ගැනීම ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා. ඉස්ලාම් ධර්මයේ සම්බන්ධයෙන් උපාධියක් තියන අය මොනව කරන්නද පාරිභෝගික කටයුතු අමාත්‍යාංශේ. ඒක බරපතල වරදක්. ඊළඟට මේ බඳවගෙන තියෙන නිලධාරීන්ගෙන් 37 දෙනෙකුගේම උපාධිය හරියට තහවුරු කරගෙන නැහැ. අවම සාමාන්‍ය පෙළවත් සමත් නැති උදවිය බඳවාගෙන තියෙනවා මේ ආයතනය සඳහා බදුරුදීන්ගේ අත්නෝමතික ඒ බලය අනිසලස පාවිච්චි කිරීම ඇතුලේ. ඒක හින්දා මේ චින්තන ජිහාදය අපි පරාජය කළ යුතුමයි. බදුරුදීන් හිටපු හැම ආයතනයක ඔහු මේ පාදර වැඩේ කළා තියෙනවා. නිකන් මේ හුරතල් කරන්න දෙයක් නැහැ. වහාම අත්අඩංගුවට අරගෙන අදාළ පරීක්ෂණ කළා ඒ වරද නිවැරදි කිරීමේ සුද්ධ යුතුයකමක් තියෙනවා මේ ආණ්ඩුවට. නිකන් හුරතල් කර වම් කියා කෙලින් වම්බුටු කියන්නේ නැතුව මොකද්ද මේ කරන්නේ? ඒත් මම දැක්ක ඔය ඡන්දෙට මම හිතන්නේ සෙනග බස් වල එකගෙන ගියා රාජදේපල. ඉතින් ඊට වඩා මගේ අම්මේ මේ මිනිහව අත්අඩංගුවට ගන්න කොච්චරනම් තියනවද මේ shopping cover එක ඇඳුම් ටික දාගෙන ආපු මිනිහාට අක්කර 3000ක් අයිති උනේ කොහමද? දැන් ඒව හොයන්නේ නැද්ද මේ ආණ්ඩුව? ඉතින් ඔහුගේ මල්ලි නිදහස් වුණා. හජ්ජුල් අක්බර් නිදහස් කළා නම් රූමිත් පානදුරේ කෙසෙල්ලත්ෙන් අත්අඩංගුවට ගත්තා. ISIS වැඩපිළිවෙල ලංකාවට ඕනේ කියලා ප්‍රසිද්ධියේ ඔහුගේ මුහුණු පොත හරහා ලියපු මිනිහා අදාන නිදහස් කළා තියෙනවා. නමුත් අවාසනාවක මහත සහරාල්ල විසින් පවත්වපු පන්තිවලට ගිහිපු අහිංසක දරුවෝ තාම අත්අඩංගුවේ ඉන්නවා. උන් සමහරලාට මේ එක පන්තියකට දෙකකට විතරයි ගිහිල්ලා තියෙන්නේ. උන්ට නිදහස නැහැ. හැබැයි මහමොලකරු ඔක්කොම නිදැල්ලේ. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා. වසර එකමාරකට අධික කාලයක් පුරාවට කිව්වා රිෂාඩ් බදුදීන් ත්‍රස්තවාදයට සම්බන්ධයි. නමුත් කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්ති කියන්නේ පක්ෂය, ජාතිය, ආගම, කුලය නොසලකා නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙ යුතුයි කියලා. ඒක නෙවෙයිද වෙන්නත් ඕනේ. තාම පැහැදිලි රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා තවම නිදැල්ලේ පසු වෙන්නේ දේශපාලනික බලපුලුවන්කාරකමක හයිය ශක්තියෙන් කියන එක. හැබැයි රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා ගන්න ඉතාමත්ම සුළු පැමිණිල්ලකට ගන්නේ ඒ පැමිණිල්ලේ ඇතුලේ ඔහුට දින 3-4කදී අප ලැබෙන්න පුළුවන්. මේක පටන් ගත්තේ රාජිත සේනාරත්න මැතිතුමාගෙන්, චම්පික රණවක මැතිතුමාගෙන්, දැන් රිෂාඩ් බදුදීන් මැතිතුමාටත් මේ දේශපාලන දඩයම පටන් අරගෙන තිබෙනවා. දේශපාලන වශයෙන් පරිගණින් කරන්න රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගන්න. එහෙම කිසිම නියෝගයක් අපේ ආණ්ඩුව දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව කිසිම දේශපාලනඥයෙක් මේ පරීක්ෂණ වලට අත ගන්න, නඩු මාරයන්ට ටෙලිෆෝන් කෝල් දෙන්න, කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ආණ්ඩුවක් නෙමෙයි. රිෂාඩ් අතුරට ගන්න නීතිපති පැවසුවා. නියෝග දුන්නා. ඉතින් ගමේ ගොඩේ මොනවද යන්නේ ඒක? රිෂාඩ් බදුදීන් අතුර අරන් තියෙන්නේ අර පාස් ගිරිදා සිදුවීම් නිසා කියලා කියනවා. මම හිතනවා තාම එච්චරයි හිතන්නේ. මේක මේ නීතියක් තියෙනවා, රටක අධිකරණයක් තියෙනවා, රටේ පොලිසියක් තියෙනවා. මේවා හරහා මේ සියල්ල සිදු වෙනවා. රිෂාඩ්ගේ සහෝදරයව නිදහස් කරනවා. අත්අඩංගුවට ගන්නෙත් ඒගොල්ලෝ, නිදහස් කරන්නෙත් ඒගොල්ලෝ මාස 5කට. ඊට පස්සේ දැන් ඒක මදිනේ පෙන්නලා මල්ලිව ඊට පස්සේ අයියාත් ඉන්නවා. එතකොට අයියා කවුද ඇමති? රිෂාඩ්ින් දන්නේ මේ ඔක්කොම ප්‍රශ්නේ. රිෂාඩ් බදුදීන් Tamanට දුරකථන ඇමතුමෙන් අල්ලගත්තු ත්‍රස්තවාදියා නිදහස් කරන්න කියලා කිව්වයි කියලා හිටපු හමුදාපති කොමිසමට කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇමති කෙනෙක් ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කියලා හමුදාපතිලාට කතා කරනවා. මේවා රාජ් පොලිසිය හරියාකාරව පරීක්ෂණ කරා නම් රිෂාඩ් බදුදීන්ගේ මල්ලිගේ තියෙන ඔක්කොම කතන්දර ටික එළියට එන එක වළක්වන්න බෑ. මොනවා හරි හේතුවක් නිසා මේ පරීක්ෂණ රාජ් පොලිසිය කෙරෙන්නේ නිවැරදි ආකාරයට නෙවෙයි. COVID-19 රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයත් සමග කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට අලුයම 5 සිට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර මෙරටින් හඳුනාගත් COVID-19 රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගියා. අද දිනේත් මිනුවන්ගොඩ COVID-19 පොකුරෙන් රෝගීන් 130 දෙනෙකු වාර්තා වුණා.
ඔවුන්ගෙන් දස දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර 120 දෙනෙක් ඔවුන්ගේ ආශ්‍රිතයින්. මේ අතර කොළඹ ජාතික රෝහලෙන්ද COVID-19 ආසාදනය වූ හෙදියක වාර්තා වුණා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරංශයේ හෙදියක් COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. අදාළ හෙදිය පසුගිය 5 වෙනිදා නිවාඩු ලබා මතුගම PTC නිවස බලා ගොස් තිබෙනවා. පසුව ඇයට දැනගැනීමට හැකි වැත්තේ කොළඹ සිට මතුගම දක්වා ඇය ගමන් කළ බස් රථයේ රියදුරට සහ කොන්දොස්තරවරයාට COVID-19 ආසාදනය වී ඇති බවටයි. ඒ අනුව එම හෙදියද රෝහල්ගත කරනු අතර ඇගේ සමීප ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවරගත් බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර අදාළ බස් රථයේ රියදුරු රිය සහායක මෙන්ම එම බස් රථයේ හිමිකරුද COVID-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මතුගම කොළඹ අධිවේගී මාර්ගයේ වායු සමීකරණය කරන ලද මෙම බස් රථයේ කොළඹ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩල, රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්, පොදු මහජනතාව ගමන් කර තිබෙනවා. ඒ අය සොයා විමර්ශන කටයුතු කරමින් නිරෝධායනය ලැබීමට අවශ්‍ය පියවර ගනු ලබනවා. මේ අතර බස් රථවල මගින් ගෙන යාමේදී කටයුතු කළ යුතු පිළිවෙත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී යලිත් අවධාරණය කෙරුණා. වායු සමනය කරන බස්වලට ඉල්ලීමක් කරනවා. මගින් ගොඩ වෙන්න ඉස්සෙල්ලා මුණ බලන යන්ත්‍රණයක් පාවිච්චි කරලා හැමෝම මුණ බලලා ඇතුල් කරන්න කියලා අවිශ්වාසයක් තියෙනවා නම් ඒ අය සෞඛ්‍ය අධිකාරීන්ට දැනුවත් කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ මගීන්ගේ සේවාව ඒ විදිහට පවත්වන ගමන් කොවිඩ් වසංගතයෙන් ගමන් කරන මගීන්ව ආරක්ෂා කරගෙන යන්න. අපි හඳුනාගෙන තියෙනවා බස් රථ ගණනාවක් ND 4890 කොළඹ මැදගමගේ බස් රථේ MD 2350 මාකුඹර ගාල්ලගේ බස් එකෙත් MG 549 අම්බලන්ගොඩ බස් එක කඩවතින්දලගේ බස් එකෙත් කොළඹ ජැෆ්නා ගිය ND65.03 බස් රථෙත් LPT කොළඹ ගිය බස් එකේ ND 9788 ගාල්ල කඩවත ගිය බස් එකේ NF 7515 රෝගී දැන් හඳුනාගෙන තියෙනවා. ඒ හින්දා තමයි මේ අපි සෙන්ටර් එකක් හැටියට දාන්නේ. ඕනම තැනක කෙනෙකුට මේ සෙන්ටර් එකට කතා කරලා පණිවුඩයක් දෙන්න පුළුවන් අපිට මැදිහත් වෙලා එකට මැදිහත් වෙන්න පුළුවන්. ඒකේ අංකය තමයි 19.55. සීට් ගානට වැඩි පටවනවා නම් ඒකත් අපිට දන්නන්න පුළුවන්. අපිට පරීක්ෂා කරලා බලන්න. මේ වෙනකොට අපි කටයුතු කරගෙන යනවා රියදුරු බලපත්‍රවල කාල සීමාව අවසාන වෙන දිනේ සිට මාස 3ක් දීර්ඝ කරන්න. ඒ වගේම අපි උත්සාහ කරනවා ලබන සතියේ සිට ක්‍රමක්‍රමයෙන් දුරකථන අංක සහ බුකින් ක්‍රමය හරහා නැවතත් ආරම්භ කටයුතුත් අපි ආරම්භ කරන්න. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා තව දුරටත් PCR පරීක්ෂණ ක්‍රියාත්මක බවයි කොළඹ මහනගර සභාව පැවසුවේ. කොළඹ නගරය තුළ තවමත් අපි රැල්ලක් හැටියට මේ රෝගය ව්‍යාප්ත වීමක් අපි දකින්නේ නැහැ. අප විසින් දිගින් දිගටම ප්‍රජා සාම්පල ලබා ගැනීම, ඒ වගේම ඒ ස්ථානවල රජය විසින් නිකුත් කර තිබෙන ඒ නියෝග සෞඛ්‍ය රෙගුලාසි හරි හැටි ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්නවා. ව්‍යාපාර ස්ථානවල එය හරි හැටි සිදු වෙනවාද කියන පිළිබඳව විමසිලිමත්ව සිටීම සඳහා කණ්ඩායම් 6ක් යොදවලා තියෙනවා. මේ අතර පිළියන්දල කහපොළ ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක ස්වාමින් වහන්සේලා 69 නමක් සහ තවත් පුද්ගලයන් 15 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා. ඒ පසුගිය දෙවනදා කටුනායක සිට මෙම පිරිවෙනේ භික්ෂුන් වහන්සේ නමකගේ මවක් පිරිවෙනට පැමිණ ඇති අතර ඇය COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමගයි. මේ අතර හොරණ බොරුළුගොඩ අපනයන සැකසුම් කලාපයේ සියලුම කර්මාන්ත ශාලාවල සේවකයන් අතුරින් ආම්බුලන්ස තෝරාගත් සේවකයන් පිරිසක් අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේ අතර හබරාදුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකු නිරෝධායනය කර තිබෙනවා. හබරාදුව පොලිස් ස්ථානයේ එක් පොලිස් නිලධාරී මහත්මයෙකු මැදවච්චේ ප්‍රදේශයේ නිවාඩුගත් වස් තිබියදී එහිදී ඇසුරු කර පුද්ගලයෙකු කොරෝනායි ආසාදිත වී තාවිරු තිබෙනවා. ඒ අනුව මෙම පොලිස් නිලධාරී මහත්මයා ඇතුළු පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අද දින නිරෝධායනය කටයුතු සඳහා යොමු කරා. මේ අතර මිනුවන්ගොඩ COVID-19 පොකුරට අදාළ ආශ්‍රිතයන් අදත් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඒ අනුව සීදුව රද්දොළුගම ප්‍රදේශයේදී 600 දෙනෙකු පමණ PCR පරීක්ෂණවලට ලක් කරන අතර මීගමුවේදීද තවත් 100කට ආසන්න පිරිසක් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේ අතර හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳර් නීතිය පනවා තිබෙනවා. කෙසේ වෙතත් කර්මාන්ත ශාලා සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීම සඳහා සිය හැඳුනුම්පත ඇඳර් නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි හමුදාපති ලුතනන්ට් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මේ අතර නිරෝධායන ඇඳර් නීතිය දැනටමත් ක්‍රියාත්මක වන ප්‍රදේශවලට
තවදුරටත් එම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. තවදුරටත් නිරෝධායන ඇදිරි නීතිය ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. මේ වන විට සැකකරුවන් 135 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 37ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. මේ අතර දෙව්ලපිටිය COVID-19 පැතිරීමේ අවදානම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව COVID-19 පාලනය සඳහා වන දේශීය ඖෂධ බෙදා හැරීමට පියවර ගැනුණා. ඒ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර බස්නාහිර පළාතේ පුද්ගලින් සබරගමුව පළාතේ උත්සව ශාලාවල මංගල උත්සව පවත්වන බවට ලැබුණු තොරතුරු මත ඒවා වහාම නතර කිරීමට පියවරගත් බවයි සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ. පිට පළාත් වලින් දිස්ත්‍රික්ක වලින් අපේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා උත්සව පැවැත්වීමට අපි වහාම නවත්වීම සඳහා අපි දැනට පොලිසියට සහ පළාත් පාලන ආයතන වලට සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ හෝටල් සහ සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ උත්සව පවත්වන ආයතන වලට පුද්ගලිකව ගිහිල්ලා ඔවුන්ට උපදෙස් දෙන්න. සීදුව ප්‍රදේශයේ හෝටලයක සේවය කරන හසලක පල්ලෙවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු COVID-19 ආසාදිත වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව පල්ලෙවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සමීප ආශ්‍රිතයින් 20 දෙනෙකු ඔවුන්ගේ නිවෙස් තුළම අද නිරෝධායනයට ලක් කෙරුණා. නාරම්මල මැටිවල ගෙදර ප්‍රදේශයේ නිවසක සියලු සමාජිකයන් නිරෝධායනය සඳහා යොමු කර සිටියේදී එම නිවසට ඊයේ රාත්‍රියේ හොරු පැන ඇති බවට වාර්තා වනවා. නාරම්මල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බලංගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 5ක පුද්ගලයන් 15 දෙනෙකු අද නිරෝධායනයට ලක් කෙරුණා. මේ අතර දිස්ත්‍රික්ක 21කින් මේ වන විට COVID-19 ආසාදිතයන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. දිස්ත්‍රික්ක 4ක ඉන්නේ එක රෝගියා බැගින් හොයාගෙන තියෙන්නේ. තවත් දිස්ත්‍රික්ක 4ක හොයාගෙන තියෙන රෝගීන් 2 දෙනෙකු බැගින්. තවත් දිස්ත්‍රික්ක 2ක හොයාගෙන තියෙන රෝගීන් 4 දෙනෙකු බැගින්. රෝගීන් බහුලව ඉන්න දිස්ත්‍රික්ක විදියට 5ක් විතර තමයි තියෙන්නේ. කොවිඩ් රෝගය ගෑවුණු තැන්වල පැතිරෙන්න පුළුවන්. එහෙම ගෑවුණු තැන්වල පැතිරෙන්න පුළුවන් නම් මහ ජනතාවගේ දැඩි කැපවීම මේ සඳහා අත්‍යවශ්‍යයි. COVID-19 පැතිර යාමත් සමග අවශ්‍ය පරිදි ලී පරිත්‍යාග නොලැබීමෙන් ජාතික ලී බැංකුව අභියෝගයකට ලක්ව සිටිනවා. රට හමුවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය ඉදිරියේ ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා රුධිරය ඒකරාශී කිරීමේ කිසියම් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. කෙසේ වෙතත් ජාතික රුධිර පාරමිල සේවය සතුව ඉතිරි සති 2 පමණ වෙනකොනුත් විශේෂයෙන්ම රතු රුධිර අණු සංචිත අපි සතුව ඉතාම සුරක්ෂිතව පවතිනවා. ශ්‍රී ලංකාව තුළ යම්කිසි ආසාදිතයෙක් සොයාගත්තා නම් ඒ සොයාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා වගේ බුද්ධ්‍යංශ සහ හමුදා සෞඛ්‍ය ශේත්‍රය විසින් එකතු වෙලා මේ අයව හඳුනාගෙන තිබෙනවා. තවත් ඉදිරියට ගොස් ඉදිරියේදී මේ ආශ්‍රිතයන් ඇසුරෙන් ඉදිරියේදී මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතවීමට හැකි යම්කිසි සුළු පිරිසකුත් අපි මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා. ජනතාවට තිබෙන්නේ නිරෝධායන කටයුත්තක් සඳහා රැගෙන යන කාල සීමාව වනතුරු ඔබ ඉන්න ස්ථානවල නිරෝධායන ලක් වෙලා වෙනත් අයවලුන් සමග නොගැටෙන ආකාරයෙන් සිටීම තමයි මේ අවස්ථාවේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ. අපි හිතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම විශාල වශයෙන් සේවක සේවිකා ඉන්න ආයතනවල ඔවුන්ගේ නිවැරදි දත්ව එම ආයතන ප්‍රධානීන්ට ලබා දෙන්න මේ ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් හබාගෙන යෑමේදී මේ ඉතාමත් වැදගත් වෙනවා. මිනුවන්ගොඩ සිද්ධියත් එක්ක ආසාදනය වෙලා මෙතෙක් හමු වෙලා තියෙන 1686 දෙනාගෙම ඒ ආශ්‍රිතයන් කොහොමද ආවේ කියන එක සෞඛ්‍ය අංශවලට බුද්ධ්‍යංශවල උපකාර ඇතුව නිවැරදිව ප්‍රකාශ කරන්න පුළුවන් වෙලා තියෙන හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව ප්‍රකාශ කරනවා තවමත් මේ වසංගතය සමාජගත වූ එකක් නෙවෙයි. විශේෂඥ මතය වුණේ මේ රෝගයෙන් එළියට එන වෛරස් එක ටිකක් ප්‍රබල වෛරස් එකක් බවයි. නමුත් මේ ආසාදිත 1680 දෙනාගෙන් තවමත් කිසිම කෙනෙකු දැඩි සත්කාරයක ගත කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා අපි ඉතාමත් තදින් විශ්වාස කරනවා මේ පොකුරත් ඉතාමත් හොඳින් කිසිදු කෙනෙකුට ජීවිත හානියක් වෙන්නේ නැතුව වළක්වා ගන්න පුළුවන් කියලා. ඒ වගේම මහ ජනතාවගේ සහයෝගය මේ රෝගේ කළමනාකරණය කර ගැනීමේදී අත්‍යවශ්‍ය කාරණයක්. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගීමත් දිවයකට. ඔබ නැවතත් ලයිව් එටේ සමගයි. පාස්කු ප්‍රහාරයේ සිදුවන අවස්ථාව වන විට මෙරට ආරක්ෂක තත්ත්වයේ කඩාවැටීමක් තිබූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සාමූහිකව වගකීම බාරගත යුතු බවයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පස්වරුවේ කොමිසම හමුවට පැමිණියේ 3 වන දිනටයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ පසුරුවේ පැමිණේ දෙවන දිනටයි. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ISIS ත්‍රස්ත සංවිධානය මෙරට තුළ තහනම් නොකළේ එම සංවිධානයේ අදහස් දරූ පුද්ගලයන් මෙරට සිටියද ඔවුන්ගේ ක්‍රියාත්මක වීමක් පිළිබඳව නිසි පරිදි එවකට කරුණු අනාවරණය වී නොතිබූ නිසා බවයි. කෙසේ වෙතත් ISIS ත්‍රස්ත සංවිධානය මෙරට තුළ තහනම් කිරීමට එවකට කටයුතු කළ යුතු තිබූ බව තමන්ට හැඟී යන බවයි සාක්ෂි දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. හිටපු අගමැතිතුමා 2018 වසරෙන් පසුව ඔබේ ආණ්ඩුව තුළ අඛණ්ඩ සාමකාමී බවක් පැවතුණාද? ඕනෑම ආණ්ඩුවක් තුළ මතකැටුම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපේ රජයේ විශේෂිත වූ ගැටුමක් පැවතුණා කියලා මම හිතන්නේ නැහැ. විශේෂිත වූ ගැටුමක් පැවතුනේ නැහැ කියනවා නම් යම් ගැටලුකාරී තත්වයන් පවතින්නේ නැති නේද? යම් ගැටුම් ඇති වුණා. කොහෙද ගැටුම් නැත්තේ? 77 පිහිටවපු ආණ්ඩුවේ පවා ප්‍රශ්න තිබුණා. ඔබතුමා 77 ගැටුම් තිබුණා කියලා කියනවා. කොහෙත් ගැටුම් පවතිනවා කියනවා. ඒක සාමාන්‍ය දෙයක් කියලා කියනවා. නමුත් හිටපු අගමැතිතුමනි, හිටපු ජනාධිපතිතුමා මේ කොමිසමේදී සාක්ෂි දෙමින් කිව්වා පහුගිය රජය කාලේ තිබුණ ගැටුම් ඒ වගේ සාමාන්‍ය ගැටුම් නෙවෙයි කියලා. හිටපු ජනාධිපතිතුමා මොකක් කිව්වත් ආණ්ඩුකරණයේදී මගේ පාර්ශවය සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය අතර ඔය කියනවා වගේ දේශපාලනික වශයෙන් ප්‍රබල මතකැටුමක් ඇති වුණේ නැහැ. රැකියාව ලබා දීම, සංවර්ධන කටයුතු සිදු කිරීම වැනි එදිනදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණක් යම් ගැටලු මත වුණා. නමුත් හිටපු ජනාධිපතිතුමා කියනවා ඔබතුමා එතුමාට වැඩ කරන්න දුන්නේ නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා බවට පත් කළේ පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන. ඒ පොදු වැඩපිළිවෙලට ආර්ථිකමය වැඩපිළිවෙලක් සකස් කිරීම මා ප්‍රමුඛව එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් සිදු කරන්නයි තීරණය කරගෙන තිබුණේ. එහෙම තියෙද්දි පක්ෂයක් බහරගත්තාම ගැටලු මතුවෙනවා. මට තවත් ඒ ගැන කියන්න දේවල් නම් තියෙනවා. නමුත් ඒ ගැන තවදුරටත් කීම අනවශ්‍යයි කියලා මම හිතනවා. හිටපු අගමැතිතුමා ISIS සංවිධානය ගැන පාස්කු ප්‍රහාරයට පෙර සිටම විවිධ තොරතුරු ආරක්ෂකංශ වාර්තා කර තිබුණා. එහෙම තත්ත්වයක් තියෙද්දි මේ සංවිධානය මෙරට තුල තහනම් කරන්න පියවර නොගත්තේ ඇයි? IS ත්‍රස්ත සංවිධානය මෙරට තහනම් කළේ නැත්තේ IS සංවිධානයේ අදහස් දරූ පුද්ගලයන් මෙරට සිටියත් ඒ කාලය වෙද්දී ඔවුන්ගේ ක්‍රියාත්මක වීමක් ගැන නිසි පරිදි තොරතුරු අනාවරණය වෙලා නොතිබුණු නිසා. කිසිම තොරතුරක් අනාවරණය වෙලා තිබුණේ නැද්ද හිටපු අගමැතිතුමා? අන්තර්ජාලය ඔස්සේ IS මතවාදීන් සමග පැවැත්වූ සබඳතා ගැන පමණක් අනාවරණය වෙලා තිබුණා. නමුත් ඒවත් නිශ්චිත තොරතුරු නෙවෙයි. නිශ්චිත තොරතුරක් නොතිබුණ නිසාද එක දිනක තැන් 8ක බෝම්බ පිපුරුණේ? අප්‍රේල් 21 ප්‍රහාර මාලාව ගැන නිශ්චිත බුද්ධි තොරතුරු නොලැබීම බුද්ධ්‍යංශවල දුර්වලතාවක්. ඒක මාත් පිළිගන්නවා. දැන්වත් ඔබතුමාට තේරෙනවද මේ සංවිධානය තහනම් කළ යුතුව තිබුණා කියලා? එහෙමයි. IS සංවිධානය තහනම් කළ යුතුව තිබුණා කියලා දැන් මටත් තේරෙනවා. ඔබතුමාට මතකද මුස්ලිම් කාන්තාවන් අදින නිකාබය වැනි ඇඳුම් තහනම් කරන්න යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ යෝජනාවට ඒ කාලේ ඔබතුමා දැඩි විරෝධයක් දැක්වුවා කියලා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් කිහිප දෙනෙක්ම කියලා තිබුණා. එවැනි යෝජනාවක් එවකට යුද හමුදා බුද්ධ්‍යංශයෙන් ඉදිරිපත් වුණා. ඒ කාලෙ වෙද්දී ප්‍රංශය වැනි බටහිර රටවල් වලත් නිකාබය තහනම් කිරීමට පියවරගෙන තිබුණේ. නමුත් මෙරට තුල නිකාබය තහනම් කිරීම එක අතකින් අන්තවාදීන්ට ආයුධ ලබා දීමක් කියලා මම හිතනවා. තවත් අතකට මුස්ලිම් මධ්‍යස්ථ මතවාදීන් සහ සාම්ප්‍රදායික මතවාදීන්ගෙන් අපට සහයෝගය නැති වෙයි කියලත් මම හිතුවා. ඒ අදහසින් තමයි ඊට එකඟතාවක් දැක්ුවේ නැත්තේ. ඔබතුමා දුරේ දරූ කාලයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම නිසි පරිදි පැවැත්වුණාද? නැහැ ස්වාමීනි. ආරක්ෂක මණ්ඩල රැස්වීම සතිපතා පැවැත්වීම කළ යුතු උනත් ඒක නිසි ලෙස පැවැතුනේ නැහැ. නමුත් දැන් මට හිතෙනවා මේ රැස්වීම නිසි ලෙස සෑම සතියකම පැවැත්වුණා නම් වඩා වැදගත් කියලා. ඔබ 2015 සිට 2018 දක්වා සෑම ආරක්ෂක කවුන්සිලයකටම සහභාගී වුණාද? හැම රැස්වීමකටම සහභාගී වුණේ නැහැ. ඇතැම් අවස්ථාවල විදේශගතව සිටීම නිසා රැස්වීමවලට සහභාගී වෙන්න බැරි වුණා. රැස්වීමකට සහභාගී වීමට දැනුම් දෙන්න පැය 24කට එහෙම නැත්නම් පැය 48කට කලින් කෙටි දැනුම් දීමක් අනුව තමයි එම රැස්වීම පැවැත්වුනේ. මම කැඳවීමක් කළොත් අනිවාර්යෙන් සහභාගී වෙනවා. ඉතින් ඔබතුමා අගමැතිවරයා විදිහට මේ රැස්වීම නිසි ලෙස පවත්වන්න කියලා ජනාධිපතිවරයාට යෝජනා කළේ නැද්ද? යෝජනා නම් කළ අවස්ථා ගණනාවකදී ඒත් කිසිම දෙයක් වුණේ නැහැ. මේ රැස්වීම් වල ඉස්ලාම් අන්තවාදය ගැන කතා වුණාද? ඉස්ලාම් වගේම අනෙකුත් අන්තවාදීන් ගැනත් කතා කළා. මේ මුස්ලිම් අන්තවාදය වෙනස්. ඔවුන් මධ්‍යස්ථ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ටත් විරුද්ධවයි කටයුතු කළේ. ඔබේ පාලන කාලය තුල රටේ ජාතික ආරක්ෂාව බිඳවැටීමක් එහෙමත් නැත්නම් කඩාවැටීමක් සිදු වුණාද? ඔව්. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකීම පසුගිය ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත පැවරෙනවා. හැම එක්කෙනෙක්ම කළේ Tamanගේ කාමරයේ ඉඳන් ලියුම් යවපු එක. 2018 ඔක්තෝබර් මාසයේ ඉඳලා 2019 වසර දක්වා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිවරයා විදිහට ඍජු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මට හිතුණා අපේ ජනතාව ඉලක්ක කරගෙන නොවුනත් විදේශ තානාපති කාර්යාලයක් වැනි දෙයක් ඉලක්ක කරගෙන යම්කිසි ප්‍රහාරයක් දියත් කරන්න හැකියාවක් තියෙනවා කියලා.
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පිහිටුවා තිබුණේ අරලීගහ මන්දිරය ළඟ. ඒකට ප්‍රහාරයක් එල්ල කළා නම් අපිටත් වදිනවා. 2017 මාර්තු මස කාත්තන්කුඩි නිවසේ අල්ලියාර් මංසන්දියේ ඇති වූ ගැටුමකින් පසු අතුරුදන් වූ ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයි? සහරාන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබුණා. අපි ආගමික අන්තවාදය ගැන හොයන්න වෙනම ඒකකයක් ආරම්භ කළා. ප්‍රහාරයෙන් පසුව තමයි දැනගත්තේ සහරාන් ඉඳලා තියෙන්නේ ලංකාවේ කියලා. රවුෆ් හකීම් මහතා මේ කොමිසම හමුවේ සාක්ෂි දෙනකොට කිව්වා සහරාන් ගැන ඔහු මුලින්ම දැනගත්තේ ඔබේ බිරිඳ වූ වීඩියෝ දර්ශනයකින් කියලා. ඒක ඇය මටත් පෙන්නවා. දෙමළෙන් තිබුණු නිසා මට එච්චර තේරුනේ නැහැ. මං කිව්වා ඕක රවුෆ්ට යවලා හොයලා බලන්න කියලා. බ්‍රිගේඩියර් සුරේෂ් සලේ ඉස්ලාම් අන්තවාදය ගැන කරුණු පැහැදිලි කරද්දී ඊට විරුද්ධ වුණාද? එවැනි විරෝධතාවක් දැක්වුවේ නැහැ. මෙහිදී ඔහු ඊට අදාළ කරුණු කිහිපයක් මාධ්‍ය නොමැතිව කොමිෂන් සභාව හමුවේ විස්තර කළා. මේ අතර ඊයේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ 9 වෙනි දිනටත් සාක්ෂි දීමට පැමිණ සිටියා. එහිදී ඔහු සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීම සහ ඒ වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් දැරිය යුත්තා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි. අප්‍රේල් 21 වනදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඊට පෙර ලැබුණු විදේශීය බුද්ධි තොරතුරු පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙර දැනුවත් වීමක් තිබූ බව Tamanගේ අදහස බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි හිටපු ජනාධිපතිවරයා වගකීමෙන් නිදහස් වීමට විදේශගත වූ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ පැවසුවා. එමින්ම ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂිම් අත්අඩංගුවට ගන්නා ලෙස 2019 වසරේ ජනවාරි මාස ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් ලබා දුන් බව හිටපු ජනාධිපතිවරයා පැවසුවද හිටපු ජනාධිපතිවරයා එවැනි උපදෙසක් කිසිදු අවස්ථාවක ලබා නොදුන් බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පැවසුවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පසුරුවේ 3 වන දිනටත් සාක්ෂි ලබා දීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. නානයනය කර තිබූ කසල කන්ටේනර් අතුරින් ඉතිරි කන්ටේනර් 242ද යළි එංගලන්තයට යවන ලෙස අභියාචනාධිකරණයේ මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළා. ශ්‍රී ලංකාවට කැලි කසල ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණා. ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනාවලට කොළඹ මහාධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා. එම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා තිබූ අතර කපිතාන්වරයා වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මහාධිකරණය විසින් ඔහුට එරෙහිව රුපියල් මිලියන 12ක දඩ මුදලක්ද නියම කෙරුණා. ටිපර් රථ රේදුරෙකුට නින්දයාම හේතුවෙන් අද පෙරවරුවේ නිට්ටඹුව නගරයේදී අනතුරක් සිදුව තිබුණා. මෙම අනතුරින් අඩි 30ක පමණ ප්‍රදේශයක ආරක්ෂිත වැටට හානි සිදුව තිබුණේ මෙලෙසින්. මේ අතර අද දිනේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටි පාසල් සිසුවෙක් කරන්දෙනිය මහා ඒදණ්ඩ ප්‍රදේශයේදී බස් රථයක ගැටි බරපතල තුවාල සිදු වුණා. බස් රථයට යට වූ දැරියගේ පාදයක් ඉවත් කිරීමට සිදු වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.